සුබ දවසක් හැමෝටම. SL Education Tips YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා. අපි අද කතා කරන්න යන්නේ economic systems නැත්නම් ආර්ථික පද්ධති ගැන. ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක තමයි අපි මුලින්ම දැනගන්න ඕනද. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය ආර්ථික ක්‍රමයක් නැත්නම් ආර්ථික පද්ධතියක් විදිහට අපි හඳුන්වනවා. ආර්ථිකයක් ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ සීමිත සම්පත් විවිධ උවමනා අතර බෙදා වෙන් කර ගැනීම පිළිබඳ තීරණ ගැනීමට අදාළ වන ආයතන පද්ධතියකිනි. මෙම ආයතනික ලක්ෂණ අතර දේපල අයිතිය, භාවිතා කරන තාක්ෂණය හා නිෂ්පාදන උපකරණවල ස්වභාවය, මිනිසුන් අභිප්‍රේරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන සානුබල පද්ධතිය යනාදී වැදගත් වෙනවා. මෙම ආයතනික සාධකයන්හි වෙනස් වීම මත ආර්ථික පද්ධතියද වෙනස් වීමට හේතු වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට ක්‍රියාත්මක වන ආකාරය අනුව ප්‍රධාන ආර්ථික ක්‍රම තුනක් ආර්ථික විද්‍යාවේදී අපිට දකින්න පුළුවන්. කැපිටලිස්ට් ඉකොනොමි නැත්නම් ධනවාදී ආර්ථික ක්‍රමය, සෝෂලිස්ට් ඉකොනොමි සමාජවාදී ආර්ථික ක්‍රමය, මික්ස්ඩ් ඉකොනොමි මිශ්‍ර ආර්ථික ක්‍රමය. හොඳයි, අපි ඉතින් මුලින්ම දැන් බලන්න යන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය කියන එක කෙටියෙන් දැනගන්න. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක සම්පත්වල හිමිකාරීත්වය ධර්මයේ පෞද්ගලික අංශවල අතර මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිල යාන්ත්‍රණය යොදා ගන්නු ලබයි. නිෂ්පාදනය සඳහා සම්පත් යෙදවීමේදී එය ලාභයේ උපරිම වන ආකාරයෙන් සිදු කිරීමට කටයුතු කරනු ලබයි. සම්පත් යෙදවීම, බෙදා හැරීම සහ පරිභෝජනය සඳහා නිෂ්පාදන අංශයට මෙන්ම පාරිභෝගික අංශයටත් සංඥා සපයනුයේ මිල යාන්ත්‍රණය මගින්. උදාහරණයක් විදිහට කිසියම් භාණ්ඩයක මිල ඉහළ ගිය විට එමගින් ලබාගත හැකි ලාභය ඉහළ යන නිසා එම භාණ්ඩය නිපදවීමට වැඩි වශයෙන් සම්පත් වෙන් කිරීමට නිෂ්පාදකයන්ට පෙළඹීමක් ඇති කරන්න පුළුවන්. නමුත් භාණ්ඩයක මිල ඉහළ ගිය විට පවතින ආදායම යටතේ මිලදී ගත හැකි ඒකක ප්‍රමාණය අඩුවීම නිසා එහි ඉල්ලුම අඩුකොට වෙනත් ආදේශ භාණ්ඩ වෙත යොමු වීමට පාරිභෝගිකයන්ට පෙළඹීමක් ඇති කරන්න පුළුවන්. මෙලෙස ඉල්ලුම සහ සැපයුම යන වෙළඳපොළ බලවේගවල වෙනස් වීම මත වෙළඳපොළ සමතුලිතතාවය තීරණය වෙනවා. වෙළඳපොළ ආර්ථිකයක් තුළ වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ ඉහළ මිලදී ගැනීමේ හැකියාවක් ඇති පාරිභෝගිකයන් කෙරෙහිය. මිලදී ගැනීමේ හැකියාව පහළ මට්ටමක් ඇති ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි අවධානයක් යොමු නොවන අතර එය මෙවැනි ආර්ථික ක්‍රමයක් ප්‍රායෝගික නොවීම කෙරෙහි බලපානවා. හරි, අපි දැන් බලන්න යන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය නැත්නම් ධනවාදී ආර්ථික ක්‍රමය නැත්නම් නිදහස් ව්‍යවසාය ආර්ථික ක්‍රමය. නම් ඔක්කොගෙම හඳුන්වන්නේ එකම එක තමයි. මේකේ දක්නට ලැබෙන විශේෂම වැදගත්ම ලක්ෂණ කීපයක් ගැන තමයි අපි බලන්න යන්නේ. මේ වැදගත් ලක්ෂණ තමයි දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකම, නිදහස් ව්‍යවසාය, පාරිභෝගික ස්වාධිපත්‍ය, වෙළඳපොළවල් තරඟකාරී වීම, ස්වාර්ථය පදනම් කරගත් සානුබල පැවතීම, මිල යාන්ත්‍රණය. ඒවා තමයි ප්‍රධානම ලක්ෂණ. ඊට අමතරව තවත් ලක්ෂණ තියෙනවා ප්‍රධාන නොවුනට. ඉතින් දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකම, ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක පදනම ලෙස අපි දකින්නේ දේපොළ පෞද්ගලික හිමිකම කියන එක. වෙළඳපොළ ආර්ථික ක්‍රියාකාරීත්වය සඳහා දේපොළ හිමිකම අත්‍යවශ්‍ය වෙනවා. මෙයට අනුව සියලුම දේපොළවල හිමිකම ඍජුව නැත්නම් වක්‍රව පෞද්ගලික අංශය සතු වෙනවා. නිදහස් ව්‍යවසාය පුද්ගලයන්ට නිෂ්පාදන සම්පත් හිමිකර ගැනීමටත් ඒවා නිෂ්පාදනය සඳහා සංවිධානය කොට තමන් කැමති පරිදි භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කිරීමටත් නිදහස් ව්‍යවසාය නිසා ඉඩ සැලසෙනවා. පාරිභෝගික ස්වාධිපත්‍ය පුද්ගලයන්ට
තමන්ගේ හැකියාව මත තමන් කැමති ඕනෑම රැකියාවක යෙදීමට තම ආදායමෙන් තමන් වඩාත්ම කැමති භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට නිදහස පැවතීම. වෙළඳපොළ ආර්ථිකයක අවසාන බලධාරයා වනුයේ පාරිභෝගිකයා. වෙළඳපොළවල් තරංකාරී වීම. තමන් ඍසි පරිදි සම්පත් හිමි කර ගැනීමට සහ භාවිතා කිරීමට ආර්ථික ඒකකවල නිදහස ඇති බැවින් වෙළඳපොළ ආර්ථික පද්ධතියක දැඩි තරඟකාරී තත්ත්වයක් පවතිනවා. ස්වාර්ථය පදනම් කරගත් සානුබල පැවතීම. වෙළඳපොළ පද්ධතියක ආර්ථික ඒකකයෙහි හැසිරීම. වෙළඳපොළ පද්ධතියක ආර්ථික ඒකකයන්හි හැසිරීම තීරණය කර මූලික බලවේගය ස්වාර්ථයයි. ස්වාර්ථය යනුවෙන් අදහස් කරනුයේ තම තමන්ගේ වාසිය හෙවත් ප්‍රතිලාභය සඳහා කටයුතු කිරීමයි. ඒ අනුව පාරිභෝගිකයන්, සාධක සපයන්නන්, නිෂ්පාදකයන් වැනි සියලුම ආර්ථික ඒකකයන් ස්වාර්ථය මුල් කර ගනිමින් තීරණවලට එළඹෙනවා. මිල යාන්ත්‍රණය. ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය තුළින් භාණ්ඩ හා සේවාවල මිල ගණන් තීරණය වෙනවා. එනම් ඉල්ලුම සහ සැපයුම යන නිදහස් වෙළඳපොළ බලවේග මගින් මිල තීරණය කරනු ලබනවා. මිල ගණන් පදනම් කර ගනිමින් විවිධ ආර්ථික ඒකක තම තමන්ගේ ස්වාර්ථය උදෙසා තීරණ ගන්නවා. ඒ අනුව වෙළඳපොළ ක්‍රමය ඉතා පුළුල් අන්දමේ සංනිවේදන පද්ධතියක් විදිහට සැලකන්න පුළුවන්. ඊළඟ දේවල් ගැන බැලුවොත් පෞද්ගලික අංශයේ ප්‍රධාන පරමාර්ථය ලාභ උපරිම කර ගැනීමයි. ඔවුන් විසින් සමාජයේ අඩු මිලදී ගැනීමේ ශක්තිය ඇති පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු නොකරයි. ආර්ථිකයක ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරනුයේ අඩු මිලදී ගැනීමේ හැකියාවක් ඇති අය බැවින් ශුද්ධ ධනවාදී ආර්ථික ක්‍රමය ප්‍රායෝගික වෙන්නේ නැහැ. ලාභ පරමාර්ථය පමණක් මුල් කරගනිමින් තමයි මේක සිද්ධ වෙන්නේ. පරිසරයට වන හානිය පෞද්ගලික අංශ විසින් සැලකිල්ලකට ගන්නෑ. වෙළඳපොලේ ව්‍යාපාර ආයතන අතර ඇති දැඩි තරඟකාරීත්වය හේතුවෙන් වඩා හොඳ භාණ්ඩය හා සේවා තරඟකාරී මිලකට ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනවා. වඩා කාර්යක්ෂම හා ඵලදායී නිෂ්පාදන අංශවලට සම්පත් යොමු කිරීමට ආයතන පෙළඹෙන නිසා ජාතික නිමැවුම ඉහළ යාමට හේතු වෙනවා. සමාජවාදී ආර්ථික ක්‍රමය. සමාජවාදී ආර්ථික ක්‍රමයක් රාජ්‍ය අංශය විසින් තමයි මෙහෙවන්නේ. සියලුම සම්පත්වල හිමිකාරීත්වය රජය සතු වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී සැලසුම් සහගත සම්පත් බෙදා වෙන් කිරීමක් සිදු වෙනවා. සමාජ සුබසාධන උපරිම වන පරිදි අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා වඩාත් යහපත් යෙදුම් සංයෝජන සහ නිෂ්පාදන ක්‍රම යටතේ සම්පත් බෙදා වෙන් කිරීම සිදු කරනු ලබනවා. රාජ්‍ය අංශයේ විධාන නිෂ්පාදනයට සම්පත් බෙදා වෙන් කිරීමේ සිට භාණ්ඩ හා සේවා අවසාන පාරිභෝගිකයා වෙත පත් කිරීම දක්වා ක්‍රමවේදය තීරණය කරනු ලබනවා. මෙවැනි විධාන ආර්ථිකයක තීරණ ගැනීමේදී හා තේරීම් සිදු කිරීමේදී සමාජීය කරුණුවලට ප්‍රමුඛතාවය හිමිවන අතර මිල සැලකිය යුතු කාර්යභාරයක් සිදු නොකරයි. කෙසේ වෙතත් මෙවැනි විධාන ආර්ථික ක්‍රමයක් යටතේ තෝරා ගැනීම සිදු කිරීම සඳහා පාරිභෝගිකයාගේ නිදහසට සීමාව පැනවීමක් සිදු වෙනවා. සමාජවාදී ආර්ථික ක්‍රමය, විධාන ආර්ථික ක්‍රමය සහ සැලසුම්ගත ආර්ථික ක්‍රමය කියන නම් වලිනුත් හඳුන්වනු ලබනවා. සමාජවාදී ආර්ථික ක්‍රමයේදී රාජ්‍ය විධාන සහ ආර්ථික සැලසුම් මත නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනවා. සමාජවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ බැලුවොත් අංක 1 සම්පත්වල අයිතිය සාමාන්‍යයෙන් රාජ්‍ය හෝ පොදු අයිතියට යටත් වන අතර නිෂ්පාදන ඉපැයීම් වඩාත් සාධාරණ ලෙස නිෂ්පාදන සාධක අතර බෙදී යාම සඳහා රජය ක්‍රියා කරනු ඇත. අංක 2 ආර්ථිකය මුහුණ දෙන
මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගනු ලබන්නේ මධ්‍යම සැලසුම් අධිකාරිය නැත්නම් Centralized Planning Committee විසින් දෙනු ලබන නියෝග මගිනි. අංක 3. මධ්‍යම සැලසුම් අධිකාරිය තද නීති රීති යොදා ගනිමින් ආර්ථික ප්‍රශ්න විසඳීමට ප්‍රයත්න දරන බැවින් නිදහස් ව්‍යවසායක් හෝ පාරිභෝගික ස්වාධිපත්‍යයක් ආර්ථිකය තුළ දක්නට ලැබේ. අංක 4. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම, සාධාරණත්වය, මිල ස්ථායීතාවය යනාදී අරමුණු ඉටු කර ගැනීම සඳහා ආර්ථික ක්‍රමය මෙහෙවනු ලබයි. අංක 5. සම්පත් බෙදී යාමේ විෂමතාවයක් නොමැති වීම, පන්ති භේද නොමැති වීම යනාදී මෙම ක්‍රමය තුළ දක්නට ලැබෙන යහපත් ලක්ෂණ වෙනවා. අංක 6. සමාජ සුබසාධනය උපරිම කිරීමේ අරමුණින් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරවන බැවින් පරිසරයට හානියක් නොකරන බවට විශ්වාසයි. අංක 7. භාණ්ඩ හා සේවාවල මිල තීරණය කරනු ලබන්නේ මධ්‍යම සැලසුම් අධිකාරිය මගිනි. ඔවුන් භාණ්ඩ හා සේවාවල මිලට නාමික ලාභ ප්‍රතිශතයක් එක් කරන අතර එය වෙළඳපොළ තත්ත්වයන්හි වෙනස් වීම මත පදනම් නොවේ. මෙසේ ලාභ ප්‍රතිශතයක් එක් කිරීමට හේතු වන්නේ රජයට ජනතාව වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිලාභයක් නොලැබෙන වියදම් දැරීමට සිදුවීමයි. එවැනි වියදම් වලට අරමුදල් සපයා ගැනීමට ලාභ ප්‍රතිශතයක් භාණ්ඩ හා සේවා වලින් ණය කරනු ලබයි. එවැනි වියදම් වනුයේ පර්යේෂණ සහ සංවර්ධන වියදම්, ජාතික ආරක්ෂණ වියදම්, අධ්‍යාපනය වෙනුවෙන් දරන වියදම්, සෞඛ්‍ය සේවාවන් සඳහා දරන වියදම්. අංක 8. කෙසේ වුවද සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළ අයහපත් ලක්ෂණ රාශියක් හඳුනාගත හැකිය. එනම් නිෂ්පාදන කාර්යක්ෂමව සිදු නොවීම සහ ඒ සඳහා දිරිගැන්වීමක් නොමැති බැවින් නව නිෂ්පාදන බිහි නොවීම, පාරිභෝගිකයන්ට භාණ්ඩ තේරීම සඳහා ඉඩ ප්‍රස්ථා සීමා වීම, අල්ලස් දූෂණ සහ දේශපාලනීකරණය සිදු වී තිබීම. හරි, දැන් අපි කතා කරන්න යන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමය ගැනයි. නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ සැලසුම්ගත ආර්ථිකය යන ආර්ථික ක්‍රම පිළිබඳ සංකල්ප මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේදී යොදාගත හැකි විකල්ප ප්‍රවේශයන් පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් ලබා දුන්නද ශුද්ධ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් හෝ ශුද්ධ සැලසුම්ගත ආර්ථිකයක් ලෝ කොතැනකවත් දක්නට නොමැත. සැබෑ ලොව දක්නට ලැබෙන්නේ කවර ආර්ථික පද්ධතියක වුවද එම ආර්ථික ක්‍රම දෙකෙහිම සඳහන් කළ ලක්ෂණ වල මිශ්‍රණයක් දැකිය හැකිය. ඒ අනුව රජය සහ පෞද්ගලික අංශය යන අංශ දෙකම නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වන ආර්ථික ක්‍රමයක් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් වශයෙන් හඳුන්වනු ලබයි. සමාජය තුළ භාණ්ඩ හා සේවා නිපදවීමට සම්පත් බෙදා වෙන් කිරීමේදී මිල යාන්ත්‍රණය මෙන්ම සැලසුම් සහගත ක්‍රමද භාවිතා කරනු ලැබේ. සම්පත්වල හිමිකාරීත්වය පෞද්ගලික සහ රාජ්‍ය අංශ දෙකම සතු වෙනවා. පුද්ගලික අංශය ලාභ පරමාර්ථයෙන් සම්පත් යොදවනු ලබන අතර රාජ්‍ය අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සම්පත් වෙන් කරුණේ සමාජ සුබසාධනය උපරිම කිරීම සඳහාය. මිශ්‍ර ආර්ථිකයක් තුළ ඉහළ මිලදී ගැනීමේ හැකියාවක් ඇති පාරිභෝගිකයන්ට පුද්ගලික අංශය නිපදවනු ලබන තමන් කැමති භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ නිදහස හිමිවන අතර මිලදී ගැනීමේ හැකියාව අඩු පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ සහයෝගය හිමි වේ. උදාහරණයක් විදිහට බැලුවම ශ්‍රී ලංකාව තුළ ඉහළ මිලදී ගැනීමේ හැකියාවක් ඇති පාරිභෝගිකයන්ට පෞද්ගලික අංශය විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අවශ්‍යතාව ඇති අතර පහළ ක්‍රය ශක්තියක් ඇති ජනතාවට රාජ්‍ය අංශය විසින් නොමිලේ සෞඛ්‍ය පහසුකම් සපයනු ලබයි. වර්තමානයේ ලෝකයේ ක්‍රියාත්මක වන බොහෝ ආර්ථිකයන් මිශ්‍ර ආර්ථිකයන් වන අතර ඇතැම් රටවල් වල වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණ වැඩි වශයෙන් දැකිය හැකි අතර ඇතැම් රටවල වැඩි වශයෙන් සමාජවාදී ආර්ථික ක්‍රමයක ලක්ෂණ දැකිය හැකි වේ. අපි දැන් කතා කරන්න යන්නේ මිශ්‍ර ආර්ථිකයක
තියෙන ප්‍රධාන ලක්ෂණ ගැන. ආර්ථිකය තුළ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය දෙකම ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික අංශය මිල ක්‍රමය තුලින් තරඟකාරීව නිෂ්පාදන කටයුතු වල යෙදෙන අතර රජය විසින් මිල පාලනයන් විශේෂිත බදු සහ ප්‍රතිපත්ති තුලින් වෙළඳපොළ පාලනය කරනවා. රජයේ ඒකාධිකාරයන් තුලින් සමහර භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු පාලනය කරනවා. ආර්ථිකය තුළ පෞද්ගලික අංශය ලාභාපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන බැවින් තම ක්‍රය ශක්තියට අනුව තමන් කැමති භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව තියෙනවා. රජය සමාජ සුබසාධනය උපරිම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැවින් මිලදී ගැනීමේ හැකියාව අඩු ආදායම් ලබන ජන කොටස්වල අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කරනු ඇත. මේ අනුව එක් අංශයක පවතින අයහපත් ලක්ෂණ අනෙක් අංශයේ ක්‍රියාත්මක වීම තුළින් මගහරවා ගත හැකිය. රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් මැදිහත් වන ප්‍රමාණය මත මිශ්‍ර අර්ථ ක්‍රමය තවදුරටත් කොටස් දෙකකට බෙදිය හැකිය. මිශ්‍ර ධනවාදී ආර්ථික ක්‍රමය, රජය මෙහෙවන ධනවාදී ආර්ථික ක්‍රමය. නිෂ්පාදන සම්පත් වැඩි වශයෙන් පෞද්ගලික අංශය සතු වුවද රජය මැදිහත් වීම මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා. ඊළඟ ක්‍රමය බැලුවොත් මිශ්‍ර සමාජවාදී ආර්ථික ක්‍රමය, වෙළඳපොළ සමාජවාදී ක්‍රමය. නිෂ්පාදන සම්පත් වැඩි වශයෙන් රජය සතු වන අතර එහෙත් සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීම වෙළඳපොළ බලවේග අනුව සිදු කරයි. ඉතින් මේ විදිහට තමයි ඉකොනොමික් සිස්ටම්ස් ගැන ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට අපි ඉගෙන ගත්තේ. වීඩියෝ එකේ අඩුපාඩු කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. අපේ අලුත්ම වීඩියෝ ගැන එසැනින් දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. සුබ දවසක්.